ඇහෙනවද? පොඩ්ඩක් කරලා කියන්න මම ඇහෙනවද කියලා. ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. අපි දැන් පටන් ගමු. අපි ගිය සතියේ කතා කරගෙන හිටියේ වත්කම්මාවකින් කල්පනාකරණය පාඩම නේද? අපි ඒක ඉගෙන ගත්තා. අන්තිමට අපි ඉගෙන ගත්තා පරතරය කියලා එකක් නේද? පොලි අනුපාත පරතරය කියලා කියන ගත්තා. මේක එක්සෑම් එකේ ඉතාම වැදගත්. මේ පාඩමෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අනිවාර්යයෙන්ම පොලි අනුපාත පරතරයෙන් ප්‍රශ්නයක් එනවාම තමයි. ඒතර පොලි අනුපාත පරතරය කියලා අපි ඉගෙන ගත්තේ පොලි ආදායම් ලැබෙන පොලි සංවේදී වත්කම් වලින් පොලි සංවේදී වගකීම් අඩු කරාට පස්සේ උත්තර අපි ඉගෙන ගත්තා පොලි අනුපාත පරතරය කියලා නේද? ඒ වගේ අපි ඉගෙන ගත්තා මේ පරතරේ ධනාගයක් ගන්නත් පුළුවන්, ඍණාගයක් ගන්නත් පුළුවන්. ධනාගයක් ගන්නවා කියන එකේ තේරුම තමයි පොලි සංවේදී වත්කම් වැඩි වගකීම් වලට වඩා. ඍණ උත්තරයක් ගන්නවා කියන එකේ තේරුම තමයි පොලි සංවේදී වගකීම් වැඩි වත්කම් වලට වඩා. අපි ඉගෙන ගත්තා ධන පරතරයක් කියා ගන්න ඕනේ අනාගතයේ පොලි අනුපාත ඉහළයි කියලා හිතනවා. හිතනවා ඒ වගේම අනාගතයේ පොලි අනුපාත පහළයි කියලා හිතනවා අපි තියා ගන්න ඕනේ ඍණ පරතරයක්. අපි ඒක ඉගෙන ගත්තා නේද? මොනවාරි ප්‍රශ්න තියෙනවද ඒකේ? හරි. මෙහෙම ප්‍රශ්නයක් આવොත් අනාගතයේ පොලි අනුපාත ඉහළ යනවා කියලා හිතන් ඉන්නවා. එහෙනම් අපි අනිවාර්යයෙන්ම දන්නවා අනිවාර්යයෙන්ම පොලි සංවේදී වත්කම් ප්‍රමාණය වැඩි කරගන්න ඕනි කියලා. කොහොමද අපි පොලි සංවේදී වත්කම් ප්‍රමාණය වැඩි කරගන්නේ? අපිට කරන්න පුළුවන්. ශේෂ පත්‍රයේ මත ගැළපිලි සහ ශේෂ පත්‍රයෙන් පිටත ගැළපිලි කරන්න පුළුවන් නේද? ශේෂ පත්‍රයේ මත කරනවා නම් අපි මොනවද කරන්න පුළුවන්? පොලි සංවේදී වත්කම් ප්‍රමාණය වැඩි කරන්න. මොකක්ද අපිට කරන්න පුළුවන් දේවල්? කාටද කියන්න පුළුවන්? කාටද කියන්න පුළුවන්? මොනවද කරන්න පුළුවන් දේවල්? එහෙනම් නේද? මොනවද කරන්න පුළුවන් අපිට? මාව එහෙනම් නේද? මොනවද අපිට කරන්න පුළුවන් දේවල්? එකක් තමයි අපි ණය දෙනකොට අපි පුළුවන් තරම් කෙටි කාලින ණය ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ණය දෙනකොට විචලන පොලියක් සහිත ණය දෙන්න ඕනේ. ඒ වගේ දේවල් තමයි ශේෂ පත්‍රයේ මත ගැළපිලි කියලා කරන්න පුළුවන් දේවල්. ශේෂ පත්‍රයෙන් පිටත තමයි අපිට ගන්න පුළුවන් පොලි වර්ග විසුම් භාවිතා කරලා ස්ථිර පොලියක් සහිත ණය අපිට විචලන පොලියක් සහිත ණය බවට ඒවා කරව ගන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් තමයි අපිට පොලි සංවේදී වත්කම් ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් දේවල්. ඒවා තමයි එක්සෑම් එකේ අහන ප්‍රශ්න. මේ පාඩමට ගියොත් අපි අන්තිමට ඉවර කරේ අපි අන්තිමට ඉවර කරේ පොලි අනුපාත පරතරය පොලි අවදානම කියන මොනවද ඉගෙන ගත්තා. ආරක්ෂණ කළමනාකරණය ඉගෙන ගත්තා. ක්‍රියාකාරී කළමනාකරණය ඉගෙන ගත්තා නේද? ඊළඟට පොලි අනුපාත පරතරයේ තියෙන ගැටලු මොනවද කියලා එකක් තමයි පළවෙනි ගැටලුව තමයි මෙතනදී අපි අවධානය යොමු කරන්නේ ආදායම් ප්‍රකාශනයේ දිහා විතරයි නේද? සුද්ධ පොලි ආදායමට වෙන බලපෑම විතරයි අපි මෙතනදී සලකන්නේ. නමුත් ශේෂ පත්‍රයේ වෙන බලපෑම මෙතනදී අමතක කරලා තියෙනවා. ඒක තමයි එක ගැටලුවක්. අනිත් එක තමයි පොලි අනුපාත කිසියම් ප්‍රතිශතයකින් වෙනස් වෙනකොට පොලි ආදායමත් ඒ පොලි ආදායම සහ වියදම කියන එක එකම විදිහට වෙනස් වෙනවා කියලා අපි ඉගෙන ගත්තා නේද? නමුත් එහෙම වෙන්නේ නැහැ නේද? පොලි අනුපාත වෙළඳපොලේ වෙනස් වෙනකොට ඒ ආකාරයෙන්ම පොලි ආදායමයි වියදමයි ඒ විදිහටම වෙනස් වෙන්නේ නැහැ. ඒ හා සමාන ප්‍රතිශතයකින් වෙනස් වෙන අවස්ථා හරිම විරලයි නේද? ඒ නිසා එහෙම ගැටලු තියෙනවා මේ පොලි අනුපාත පරතරය ගත්තොත්. ඊළඟට තියෙනවා පවත්නා කාල පරතරය කියලා එකක්. ඒතර මේ පවත්නා කාල පරතරය කියන එක ගත්තොත් මගේ ස්ක්‍රීන් එක පේනවද මටම? ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එක පේනවද? පේනවා සර්. හරි. එතකොට පවත්නා කාල පරතරය අපි කියනවා ඩියුරේෂන් ගැප් කියලාත්. ඩියුරේෂන් ගැප් අපි දන්නවා ඩියුරේෂන් කියන්නේ මොකක්ද කියලා නේද? පොලි අවදාරම ගණනය කරන ප්‍රධාන දෙයක් තමයි ඩියුරේෂන් නැත්නම් පවත්නා කාලය කියන්නේ. මේකෙන් කියන්නේ මොකක්ද? පොලි අනුපාත වෙනස් වෙනකොට වටිනාකම් කොච්චරකින් වෙනස් වෙනවද කියලා මනින්නේ මේ පොලි අනුපාත
මේ පවත්නා කාලය එහෙම නැත්නම් ඩියුරේෂන් කියලා එකක් නේද? අපි ඉගෙන ගත්තා ඒත් එකම කන්වෙක්සිටි කියලා එකකුත් නේද? ඔන්න එච්චර අවශ්‍යතාවයක් නෑ. මෙතෙන්දි බලන්නේ වත්කම් වල ඩියුරේෂන් එකෙන් කෙටියෙන් ගත්තොත් කරන්නේ වත්කම් වල ඩියුරේෂන් එකෙන් වගකීම් වල ඩියුරේෂන් එක අඩු කරන එක තමයි පවත්නා කාල පරතරය හොයන්නේ. පවත්නා කාල පරතරය හොයන්නේ ලේසි හරීම වත්කම් වල පවත්නා කාලයෙන් වගකීම් වල පවත්නා කාලය අඩු කරන්නේ. නමුත් ඊට අමතරව මේ W කියලා එකක් තියෙනවා. මේ W කියලා කියන්නේ වගකීම් සහ වත්කම් අතර අනුපාතය. මේ ඊයත් අර අපේ white board එකට ආයෙත් ගණන් ඕනේ වගකීම් වත්කම් වලින් බෙදලා ඉන්නේ ඒන උත්තරෙන් තමයි වගකීම් වල පවත්නා කාලය වැඩි කරන්න ඕනේ. මේක තමයි ඩියුරේෂන් ගැප් එකේ සමීකරණය. මම හිතන්නේ එක්සෑම් එකට ඩියුරේෂන් ගැප් එක හයි කියලා. මෙතෙක් කල හැමදාම එක්සෑම් එකේ ඇහුවේ පවත්නා කාල පරතරය විතරයි. ඒතර මේ ඩියුරේෂන් ගැප් ගත්තොත් පවත්නා කාල පරතරයේදී අපි හැමතිස්සෙම අවධානය යොමු කරන්නේ ව්‍යාපාරයේ තියෙන ශුද්ධ වත්කම් දිහා. ශුද්ධ වත්කම් වලට අපි ඉංග්‍රීසියෙන් කියන net asset කියලා. ශුද්ධ වත්කම් හොයන්නේ කොහොමද? net assets කියලා කියනවා. ශුද්ධ වත්කම් මොකට සමානයි? අපි දන්නවා. ශුද්ධ වත්කම් කියලා කියන්නේ ව්‍යාපාරයේ හිමිකමට. මතක තියාගන්න. ශුද්ධ වත්කම් කියලා කියන්නේ ව්‍යාපාරයේ හිමිකමට. හිමිකම කියන්නේ කොහොමද? වත්කම් වලින් වගකීම් අඩු කරන්න ඕන. ඒතර මේ වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ වෙන හිමිකම ගැන තමයි පවත්නා කාල පරතරයේදී අවධානය යොමු කරන්නේ. මේකදී බලන්නේ හැමතිස්සෙම අපි මේ හිමිකම වැඩි කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර හිමිකම වැඩි කරනොත් අපි දන්නවා අයිතිකරුවන්ගේ ධනෙ වැඩි වෙනවා. ඒක තමයි මූල්‍ය කළමනාකරණයේ අරමුණ කියලාත් නේද? දැන් හොඳට මතක තියාගන්න පවත්නා කාල පරතරයේදී අවධානය යොමු කරන්නේ මේ හිමිකම දිහා. ශේෂ පත්‍රයේ තියෙන හිමිකම දිහා. හරි. මේ ටික දැනගත්තොත් ඇති කියලා මට හිතෙනවා පවත්නා කාල පරතරයෙන් එක්සෑම් එකේ આવොත් අහන නිර්වචනය අහන්න පුළුවන්. නිර්වචනය තමයි පවත්නා කාල පරතරය කියලා කියන්නේ වත්කම් වල පවත්නා කාලයෙන් වගකීම් වල පවත්නා කාලය අඩු කරන්න ඕනේ. එහෙම අඩු කරනකොට වගකීම් වල පවත්නා කාලය ගන්නකොට ඒක වගකීම් වත්කම් අනුපාතයෙන් ගුණ කරන්නේ. සෝරි මෙතන D නෙමෙයි එන්න ඕනේ. වත්කම් වගකීම් අනුපාතයෙන් වැඩි කළා තමයි වගකීම් වල පවත්නා කාලය ගන්න ඕනේ. ඊළඟ ලියන්න පුළුවන් අපිට පවත්නා කාල පරතරයේදී අවධානය යොමු කරන්නේ ව්‍යාපාරයේ තියෙන ශුද්ධ වත්කම් දිහා. ශුද්ධ වත්කම් කියන්නේ හිමිකම. මෙතනදී අවධානය යොමු කරන්නේ ශුද්ධ වත්කම් වැඩි වෙනවද අඩු වෙනවද කියන එක. අපි දන්නවා පොලි අනුපාත වැඩි වෙනකොට වටිනාකම් වලට මොකද වෙන්නේ? මූල්‍ය කළමනාකරණයේ තියෙන වැදගත්ම සම්බන්ධතාවය. මොකද වෙන්නේ? ඒවම දන්නවා. වෙළඳපොලේ පොලි අනුපාත ඉහළ ගියොත් වත්කම් වල වටිනාකම් වලට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දන්නවද? මොකද වෙන්නේ? පොලි අනුපාත අඩු වෙනවා. එහෙමනම් මෙතෙන්දි මතක තියාගන්න අනාගතයේ පොලි අනුපාතික ඉහළ යනවා කියලා හිතෙනවා නම් අපි තියාගන්න ඕනේ ඍණ පරතරයක්. ඍණ ඩියුරේෂන් ගැප් එක. වගේම අනාගතයේ පොලි අනුපාතික පහළ යනවා නම් අපි තියාගන්න ඕනේ ධන ඩියුරේෂන් ගැප් එක. ඒකට හේතුව තමයි ධන ඩියුරේෂන් ගැප් කියලා කියන්නේ වත්කම් වල පවත්නා කාලය වැඩි වගකීම් වල පවත්නා කාලයට වඩා. ඒ වගේම ඍණ ඩියුරේෂන් එක කියලා කියන්නේ වත්කම් වල පවත්නා කාලයට වඩා වගකීම් වල පවත්නා කාලය වැඩි කියලා. එවනම් මතක තියාගන්න පොලි අනුපාතික ඉහළ යනවා නම් අපි තියාගන්න ඍණ පරතරයක්. ඒ වගේම පොලි අනුපාතික පහළ යනවා නම් අපි තියාගන්න ඕනේ ධන පරතරයක් මේ පවත්නා කාලය පරතරයේ පැත්ත. ඒකට හේතුව තමයි අපි දන්නවා පොලි අනුපාතික ඉහළ යනකොට වත්කම් වල මිල ගණන් පහළ යනවා. ඒ වගේ වෙලාවක වත්කම් වැඩියෙන් තියාගත්තොත් මොකද වෙන්නේ? වත්කම් වල මිල ගණන් වගකීම් වල මිල ගණන් වලට වැඩියෙන් පහළ යාම නිසා ශුද්ධ වත්කම් අඩු වෙනවා. ඒ නිසා තමයි පොලි අනුපාතික ඉහළ යනකොට අපි ධන පරතරයක් තියාගන්නේ නැත්තේ. සමහරවිට මතක තියාගන්න පොලි අනුපාතික ඉහළ යනවා නම් ඍණ පරතරයකුත් පොලි අනුපාතික පහළ යනවා නම් ධන පරතරයකුත් තියාගන්න ඕනේ. මේ පවත්නා කාල පරතරය ගැන හිතුවොත්. ඔය තමයි එක්සෑම් එකේ අහන්න පුළුවන් ප්‍රශ්න ටික මේ පවත්නා කාල පරතරයෙන්. එවනම් වත්කම් හා වගකීම් කළමනාකරන පාඩමේ මෙන්න මේ ටික දැනගත්තාම ඇති. හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඇහුවොත්
පොලි අනුපාත පරතරයෙන් තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න අහන්නේ. පොලි අනුපාත පරතරය ගණනය කරන්න එනවා. වගේම වෙළඳපොලේ පොලි අනුපාතික ඉහළ ගියොත් ව්‍යාපාරයේ ශුද්ධ පොලි ආදායමට වෙන බලපෑම ගණනය කරන්න එන්න පුළුවන්. අපි ඒ වගේ ගණන් කීපයක් හදුවා නේද? ඒ ටික හොඳට බලා ගන්න. ඒහා සම්බන්ධ ගානක් බොහෝ විට එන්න පුළුවන් මේ සැර එක්සෑම් එකේ. මොකද අන්තිමට තිබ්බ එක්සෑම් එකේ මේ පාඩමෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බේ නැහැ. මට හිතෙනවා මේ අවුරුද්දේ බොහෝ විට අනුපාත විශ්ලේෂණයෙන් සහ ප්‍රාග්ධන අයවැයකරණයේ NPV IRR ගානක් ඉන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ පාඩම් මොකද ගොඩක් අය මේ සැරේ පාස් වෙලා තියෙන එක්සෑම් එක අන්තිමට තිබ්බ එක පාස් වුණේ අන්නේ ප්‍රශ්න දෙකට ලකුණු 40න් අඩුම ගානේ හැමෝටම වගේ ලකුණු 35ක් 36ක් කරන් තිබ්බා. ඒකෙන් තමයි ගොඩක් අය පාස් වෙලා තිබෙන්නේ. එක්සෑම් වලට සමහර හිතෙන්න පුළුවන් මේ පාඩම් දෙකෙන් අහන්න නැතුව මේ වගේ පාඩමකින් ප්‍රශ්නයක් අහන්න. නිසා මේ පාඩම් පොඩක් ඊට වඩා වෙනදට වඩා උනන්දුවෙන් පොඩක් බලා ගන්න. විශේෂයෙන්ම පොලි අනුපාත පරතරය ගණනය කිරීම තමයි එක්සෑම් එකට වඩාත් වැදගත් වෙන්නේ. හරි මොනවාරි ප්‍රශ්න තියෙනවද මේ පාඩමේ? මේ තමයි අපි ඉගෙන ගන්න අන්තිම ලොකු පාඩම. තව පොඩි පාඩම් කීපයක් තමයි තියෙන්නේ. මේන් ලෙසන් එකක් හැටියට ඉගෙන ගන්න අන්තිම පාඩම. මොනවාරි ප්‍රශ්න තියෙනවද මේකේ? මොනවාරි ප්‍රශ්න තියෙනවද? හරි. එහෙම නැත්නම් මම මතක ඇති අපි මුල් දවස්වල ප්‍රාග්ධන අයවැය කරන පාඩමේදී එක්සෑම් එකේ සමහර ගණන් ටිකක් හැදුවේ නැහැ මතක නේද? ඔකටිට දැන් ඕපන් කරගන්න මෙන්න මේ හෑන්ඩ් අවුට් එක ප්‍රාග්ධන අයවැයකරණය සම්බන්ධ එක්සෑම් එකකින් ආපු ප්‍රශ්න. මොකද මම මේකත් හදන්න හේතුව තමයි අන්තිමට තිබ්බ එක්සෑම් එකේ මේ කොටසෙන් ප්‍රශ්නයක් ආපු නැති නිසා. අන්තිමට තිබ්බ එක්සෑම් එකේ ආවේ IRR NPV ගණන් හදන්න. නමුත් මේ සැරේ IRR NPV ගණන් හදන්න නැතුව ව්‍යාපාරයේ ප්‍රාග්ධන පිරිවැය හොයන්න ඉන්න පුළුවන්. මොකද මේ ප්‍රාග්ධන පිරිවැය ගණන් 2019 සැප්තැම්බර් 2019 මාර්තු ඒ වගේම 2018 සැප්තැම්බර් ඒ වගේම 2018 මාර්තු මෙන්න මේ එක්සෑම් හතරම හැමදාම මේ පාඩුවෙන් ප්‍රශ්නයක් ආවා. නමුත් මේ අන්තිමට තිබ්බ එක්සෑම් එකේ මෙන්න මේ කොටසෙන් ප්‍රශ්නයක් ආවේ නැහැ. ඒ නිසා මේ සැරේ එක්සෑම් එකේ මේ කොටසෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම කිව්වා මතක ඇති ඒ දවස්වල මේ ප්‍රශ්නේ දැම්ම කරන්න බෑ. පස්සේ පාඩම් ටික වුණාම අන්තිමට කරමු කියලා. මම මේ හෑන්ඩ් අවුට් එක හැමෝම ගාව තියෙනව නේද? ප්‍රාග්ධන අයවැය කරන පාඩමේ එක්සෑම් එකට ආපු ප්‍රශ්න. ඒ වගේම දැන්ට හැමෝම ගාව එක්සෑම් පේපර්ස් තියෙනවද නැත්තම්? එක්සෑම් පේපර්ස් තියෙනවද? එක්සෑම් පේපර්ස් තියෙනවද නැත්ද? තියෙනවද නැත්ද? එක්සෑම් පේපර්ස් තියෙනවද? එක්සෑම් එකට කිට්ටු වෙන්නේ දැන් එක්සෑම් පේපර්ස් එහෙම ආගෙන ලෑස්ති වෙන්න ඕනේ. දැන් බලන් ගියාම එක්සෑම් අන්තිම එක්සෑම් පහ අරන් බලන්න. දැන් හැමෝටම ලකුණු 80ක් වගේ ගන්න පුළුවන් මට්ටමකින්. මොකද මේ මට්ටමේට අපි පාඩම් ටික අවසන් කරලා තියෙනවා. එහෙම නේද? බැලුවද එක්සෑම් පේපර්ස්? හරි කමන්න එක්සෑම් පේපර්ස් බැලුවේ නැතත් මේ හෑන්ඩ් අවුට් එකේ තියෙනද මොකක්ද? තියෙනව නේද? මේ පාඩේ මේකෙන් ප්‍රශ්න ඇදුවා කලින්. ප්‍රාග්ධන අයවැය කරන පාඩමේ එක්සෑම් එකේ ප්‍රශ්න දීලා දීප එක හම්බුණාද හැමෝටම? හම්බුණාද නැද්ද? හම්බුණාද නැද්ද? මාව ඇහෙනවද? මාව ඇහෙනවද? ඇහෙනව නේද? ඇහෙනවද? බයෙන්ව ප්‍රශ්නයක් එක්සෑම් එකේ අවදන මේ හෑන්ඩ් අවුට් එකේ තියෙනව නැද්ද කියලා විතරයි මේ නැත්තම් ස්ක්‍රීන් එක ඔන් කරලා කවුරුත් නැද්ද ස්ක්‍රීන් එක ඉස්සරහ මේ හෑන්ඩ් අවුට් එක තියෙනවද නැද්ද? තියෙනවා සර්. තියෙනවා නේද? කියන්නකෝ අනේ. හරි කවන්නේ අපි බලමු මේ ගානක් කොහොමද හදන්නේ කියලා. මේකෙන් අපි එක්සෑම් එකේ අප ගණන් දෙක තුනක් හදමු. එතකොට අපට පේන ඇති එක එක්සෑම් එකේ ගානක් හදුවොත් අනිත් ඒවා හදා ගන්න පුළුවන් කියලා. අපි කිව්වා NPV IRR හොයද්දී අනාගත මුදල් ප්‍රවාහයන් වට්ටම් කරන්නේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට කියලා නේද? ඉතින් මේ හදන්නේ මේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැය හදන හැටි ඉගෙන ගන්න. මේ සමීකරණය පොඩ්ඩක් ලියා ගන්න. එක්සෑම් එකේ අන්තිමට තිබ්බ එක්සෑම් එකේ සමීකරණ දුන්නා. නමුත් කොහොමවත් අපි එක්සෑම් එකට සමීකරණ දෙයිද නැද්ද කියලා අපිට ෂුවර් එකක් නැහැ නේද? සයි කොහොමවත් ඒක ඉගෙන ගමු.
පොඩ්ඩක් ගිනවනවා. ඊළඟ එකේනවා මගේ නෝට් එක ගන්නකම්. සම්බලේ එක්සෑම් එකේ මේක දුන්නාද කියලා 2020 ගේ ජනවාරි ගත්තොත් මේ සමීකරණ දීලා තියෙනවා. නමුත් කොකරත් අපි මේ සමීකරණ ඉගෙන ගමු. ඒතර බරතබු ප්‍රාග්ධන පිරිවැයන්නේ weighted average cost of capital මේක තමයි බරතබු ප්‍රාග්ධන පිරිවැය කියලා කියන්නේ. ඒතර ව්‍යාපාරයේ ප්‍රාග්ධන රැස් කරන්න පුළුවන් මාර්ග මොනවද තියෙන්නේ? ප්‍රශ්නයක් කවුත් ව්‍යාපාරයේ ප්‍රාග්ධන රැස් කරන්න පුළුවන් මාර්ග මොනවද තියෙන්නේ? ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා කියලා අපි පළවෙනි දවසේම ඉගෙන ගත්තා. ණය ප්‍රාග්ධනය සහ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය නේද? එහෙනම් බරතබු ප්‍රාග්ධන පිරිවෙලත් ගන්න වෙන්නේ ඒ දෙක තමයි. එහෙනම් අපි බලමු cost of equity KE කියලා කියන්නේ cost of equity. කියන්නේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධන පිරිවෙල තමයි cost of equity කියලා කියන්නේ. මූල්‍ය කළමනාකරණයේදී පිරිවෙලට cost කිව්වද cost කියන එක හඳුන්වන මූල්‍ය කළමනාකරණය යොදාගන්නේ K කියන අක්ෂරය. Cost of equity dana cost of preference shares. So කලින් තකලා කරනවා. Cost of equity අපි වැඩි කරන්න ඕනේ weight of equity වලින්. කියන අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ බර තැබුවාගේ එහෙම නැත්නම් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ කොටස තමයි weight of equity කියලා කියන්නේ. ඒකට එකතු කරන්නේ cost of preference shares into weight of preference shares. preference shares කියන වර්ණීය කොටස් කියලා අපි ඉගෙන ගත්තා නේද? මේ ඉක්විටි හැටියට අපි සාමාන්‍යයෙන් ගන්නේ සාමාන්‍ය කොටස් වල පිරිවැය. cost of preference shares එකට අපි භාවිතා කරන්නේ වර්ණීය කොටස් වල පිරිවැය. ඊළඟ cost of debt තියෙනවා ණය ප්‍රාග්ධනයේ පිරිවැය. ඒක වැඩි කරන්න ඕනේ weight of debt කියලා කිව්වේ ණය ප්‍රාග්ධනයේ කොටසෙන් මේක වැඩි කරන්න ඕනේ 1 - t බදු අනුපාතය. ඒතර මේක තමයි බරතබු ප්‍රාග්ධන පිරිවැය හොයන සමීකරණය. ඒකෙන් එක් ප්‍රාග්ධනයේ පිරිවැය ඊට අදාළ කොටසෙන් වැඩි කරන එක තමයි මේකෙන් කරන්නේ. මේක ලියා ගන්න. මේ එක්සෑම් එකට මේ සැරේ නම් බොහෝ විට මේකෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒතර වෙන නැති 1 - t කියන එක භාවිතා කරලා තියෙන්නේ ණය ප්‍රාග්ධනයේ විතරයි. මට පොඩි විනාඩියක් දෙන්න. මම අත ගෙදර ඉඳලා ලෙක්චර් කරා. මට විනාඩියක් දෙන්න. විනාඩියක් දෙන්න මම එන්නම්. sorry පොඩ්ඩක් ගියා. හරි අපි කතා කරමින් ඉන්නේ ප්‍රාග්ධන අය කරන පාඩමේ පරතපු ප්‍රාග්ධන පිරිවෙන වෙන විදිහ. දැන් ඉගෙන ගත්ත සමීකරණේ පේන ඇති 1 - t කියන එක අපි ගත්තේ ණය ප්‍රාග්ධනයට විතරයි. ඒකට හේතුව මොකක්ද? අපි ණය ප්‍රාග්ධනයට මොනවද කියවන්නේ? අපි ණය ප්‍රාග්ධනයට මොනවද කියවන්නේ? අපි ණයකරුවන්ට මොනවද කියවන්නේ? අයිතිකරුවන්ට මොනවද කියවන්නේ? සාමාන්‍ය කොටස් හිමියන්ට මොනවද කියවන්නේ? ඉන්නවනේ කට්ටේ. ලාභාංශ කියන එක බදු වලින් අඩු කර ගන්න පුළුවන්. පුළුවන්ද බේද? බදු වලින් අඩු කර ගන්න පුළුවන්. ලාභාංශ කියන එක බදු වලින් අඩු කර ගන්න බෑ නේද? නමුත් අපි ණයකරුවන්ට ගෙවන පොලිය කියන එක බදු ප්‍රමාණයෙන් අඩු කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි 1 - t කියන එක ණය ප්‍රාග්ධනයට විතරක් ගත්තේ. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයට 1 - t ගත්තේ නෑ නේද? ණය ප්‍රාග්ධනයට විතරයි 1 - t ගත්තේ. මොකද හේතුව තමයි ණයකරුවන්ට ගෙවන පොලිය කියන එක අපි බදු ගෙවද්දී අඩු කර ගන්න පුළුවන් නිසා. අපි බලමු මේ cost of equity වෙන විදිහ. cost of equity වෙන ආකාර දෙකක් තියෙනවා. අපි මේ ක්‍රම දෙකම ඉගෙනගෙන තියෙන්නේ. එකක් තමයි ගෝඩන් මොඩල් එක භාවිතා කරලා. ගෝඩන් මොඩල් එක දැන් මතක් කරගන්න මොකක්ද කියලා. ගෝඩන් ආකෘතිය එහෙම නැත්නම් කැප්ටන් ආකෘතිය භාවිතා කරලා තමයි cost of equity හොයන්නේ. ඒතර එක්සෑම් එකේ අවුරුද්දෙන් අවුරුද්ද මේ දෙක මාරු කර කර තමයි එන්නේ. ගෝඩන් ආකෘතියක් අපි ඉගෙන ගත්තොත් අපි ඉගෙන ගත්තා value of equity කොටසක වටිනාකම සමානයි D1 බෙදීම KE minus G කියලා අපි ඉගෙන ගත්තා. මතකයි නේද? මතකයි නේද? මෙන්න මේ KE හුවොත් මෙන්න මේ සමීකරණේ ඒක තමයි මෙතන මේ ආදේශ කරන්නේ.
අපි දන්නවා මේ d1 කියන එක හොයන්නේ කොහොමද? d1 සමානයි d0 වැඩි කිරීම 1 plus g කියලා අපි ඉගෙන ගත්තා. g කියන එක අපි සමානයි ඉගෙන ගත්තා ROE වැඩි කිරීම dividend retention ratio නැත්නම් ලාභාංශ රඳවා ගැනීමේ අනුපාතය කියලා අපි ඉගෙන ගත්තා නේද? මතකයි නේද ඔයා? අපි කොටස් පාඩමේදී කොටස් වල වටිනාකම හැටි මෙන්න මේක ඉගෙන ගත්තා. එහෙනම් මෙන්න මේ සමීකරණේ මේ ke කියන එක හොයාගත්තොත් එන්න එක තමයි මෙතන අපි මේ ආදේශ කරන්නේ. ඒතර කැප්පෙන් එක ගත්තොත් cost of equity සමානයි RF ධන beta RM minus RF. ඒතර මේ සමීකරණයෙන් තමයි cost of equity හොයන්නේ කැප්පෙන් සමීකරණය. ඒතර එක්සෑම් එකේ දීලා තියෙන තොරතුරු වලින් හිතා ගන්න පුළුවන් මොන ආකෘතියද භාවිතා කරන්නේ කියලා. සමහර අවුරුදු වල කැප්පෙන් වලින් හදන්න වෙනවා. සමහර අවුරුදු වල ගෝඩන් මොඩල් එකකින් හදන්න වෙනවා. ඒතර මේ දෙකෙන් එකක් තමයි එක්සෑම් එකට එන්නේ. හරි. ලියා ගන්න එන පොඩ්ඩක් මේ හදන විදිහේ සමීකරණ ටික. RM minus RF risk free rate. RF කියලා risk free rate beta RM minus RF. මේ දෙක ලියා ගන්න පොඩ්ඩක්. ඒතර එක්සෑම් එකට ඔන්න ඔය එකක් තමයි එක්සෑම් එකට එන්නේ අනිවාර්යයෙන්. ලියාගත්තද? ලියාගත්ත නැත්නම් කියන්න. මම ලියාගන්න කිව්වේ අනිවාර්යයෙන් මේ ටික පාඩම් කරගන්න. මේක ෂෝට් නෝට් එක වගේ තියා ගන්න. මොකද අනිවාර්යෙන් මේකෙන් ප්‍රශ්නයක් බොහෝ විට එන්න පුළුවන් මෙසේද. හරි ලියාගත්තද? ලියාගත්තද නැත්නම් මේක මකන්න යන්නේ එක. ලියාගත්තද? ලියාගත්තද? මේක ලියාගත්තද නැද්ද? මේ white board එක පේනව නේද මොටෝ? white board එක පේනවද? white board එක පේනවද? පේනවා සර්. හරි ලියාගත්ත නේද නම? මම මේක නම මේක කොට කවන්න යන්නේ නේද? වෙන මේක මකනවා. ඊළඟ අපි බලමු cost of preference shares කරන විදිහ. වර්ණීය කොටස් ගත්තොත් කොටස් දෙකක් අපි ඉගෙන ගත්තා. එකක් නිදහස් කළ නොහැකි වර්ණීය කොටස්, නිදහස් කළ නොහැකි වර්ණීය කොටස්. ඊළඟ අපි ඉගෙන ගත්තා නිදහස් කළ හැකි වර්ණීය කොටස් කියලා කොටස් දෙකක් අපි ඉගෙන ගත්තා නේද? නිදහස් කළ නොහැකි වර්ණීය කොටස අපි කිව්වා මේක අර සදාකාලීනයකට සමානයි කියලා. සදාකාලීනයකට සමාන වෙනවා කියලා අපි ඉගෙන ගත්තා නේද? ඒතර සදාකාලීනයක වර්තමාන ග්‍රහණයට අපි ඉගෙන ගත්තා නේද? නේද? අපි දෙවෙනි දවසේ ඉගෙන ගත්තා. time value of money නේද? එතන මුදලේ කාලීනාගය කියන පාඩම යටතේ අපි ඉගෙන ගත්තා. එහෙනම් value of preference shares සමානයි එක බෙදීම cost of preference shares වැඩි කිරීම ලාභාංශ. නිදහස් කළ නොහැකි වර්ණීය කොටසක් නම් මෙන්න මේ KPS කියන එක හොයාගත්තොත් ඉන්න එක තමයි මෙතනට අපි ගෙනියන්නේ. නිදහස් කළ නොහැකි වර්ණීය කොටසක් නම් මේ විදිහට තමයි හොයන්නේ ඒකේ පිරිවැය. value of preference shares සමානයි එක බෙදීම cost of preference shares වැඩි කිරීම ලාභාංශ. නිදහස් කළ හැකි වර්ණීය කොටසක් නම් එතෙන්දී අපිට භාවිතා කරන්න වෙනවා IRR සමීකරණය. IRR සමීකරණය මතකයි නේද? හැමෝටම. අපි එක්සෑම් එක ආපු ගණන් කීපයක් අරන් බලමු. එතකොට තේරෙයි මොකක්ද මේ IRR සමීකරණය කියලා. නිදහස් කළ හැකි වර්ණීය කොටසක් නම්
අපි එතෙන්දී භාවිතා කරන්නේ IRR සමීකරණ. නිදහස් කළ නොහැකි නම් අපි භාවිතා කරන සදාකාලීන සමීකරණය. නිදහස් කළ හැකි නම් අපි භාවිතා කරනවා IRR සමීකරණ. මම හින්සා තමයි කිව්වේ දවස්වල මේ ප්‍රශ්නේ අපි පස්සේ කරමු කියලා. මොකද අනිත් පාඩම් ටික ඉගෙන ගත්තට පස්සේ මේක පුළුවන් වෙන නිසා. හරි මේකත් තියාගන්න මම විනාඩියක් දෙන්නම්. නිදහස් කළ නොහැකි නම් කොහොමද නිදහස් කළ හැකි නම් කොහොමද කියලා. එහෙනම් මේකත් මකනවා මම. ඊළඟ බලමු cost of debt වෙන හැටි. the cost of debt වලදී ඉස්සලාම බලන්න ණය වර්ගය මොකක්ද කියලා. cost of debt ගත්තී අපි බැංකු ණයක් කරන් තියෙනවා. බැංක් ලෝන් එකක් කරන් තියෙනවා නම් ඒකට ගෙවන ඉන්ට්‍රස්ට් එක අපි කියනවා. ඒකට ගෙවන පොලිය අපි cost of debt කියලා හැටියට ගන්නවා. එහෙනම් බැංකු ණයක් කරන් තියෙනවා හරිම ලේසියෙන් මොකද කරන් තියෙන්නේ? පොලිය කෙලින්ම පිරිවැය හැටියට ගන්න පුළුවන්. බැංකු ණයට ගෙවන පොලිය පිරිවැය හැටියට ගන්න පුළුවන්. නමුත් ණයකරයක් නිකුත් කරලා තියෙනවා නම් ණයකරයක් නිකුත් කරලා ණය ප්‍රාර්ථන රැස් කරලා තියෙනවා නම් බලන්න ඕනේ මේක මේ ණයකරය සම මිලට නිකුත් කරලා තියෙනවද? සම මිලටද වෙළඳපොලේ ගණන්දුර වෙන්නේ? එහෙම නැත්නම් අවමිලටද අවමිලකෝ අදි මිලටද කියලා බලන්න ඕනේ. ඉගෙන ගත්තන්නේ සම මිල කියන්නේ මොකක්ද? අවමිල කියන්නේ මොකක්ද? අදි මිල කියන්නේ මොකක්ද කියලා නේද? සම මිල කියන්නේ මොකක්ද? කිසියම් බැඳුම් කරයක වටිනාකම හිමුණු තකයට සමාන වෙනවා නම් අපි ඒකට කිව්වා සම මිල කියලා. අවමිල කියලා කියන්නේ කිසියම් බැඳුම් කරයක වටිනාකම හිමුණු තකයට වඩා අඩු නම් අපි කිව්වා ඒවට අවමිල බැඳුම් කර කියලා. අදි මිල බැඳුම් කරය කියලා කියන්නේ කිසියම් බැඳුම් කරයක වටිනාකම එහි මුහුණු තගයට වඩා වැඩි නම් ඒකට අපි කිව්වා අදි මිල බැඳුම් කර කියලා. අපි දැන් ගන්නවා සම මිල බැඳුම් කරයක් නම් තියෙන විශේෂත්වය තමයි වටිනාකම හිමුණු තගයට සමාන වෙනවා. ඒ කියන්නේ මොකක්ද? ඕනම බැඳුම් කරයක වටිනාකම හිමුණු තගයට සමාන වෙන්නේ මොන අවස්ථාවේද? ඒ බැඳුම් කරේ ගෙවන සලාක අනුපාතිකය වෙළඳපොලේ පොලි අනුපාතිකයට සමාන නම් මෙතෙන්දි තමයි මේ බැඳුම් කරය සම මිලට අලෙවි වෙනවා කියලා කියන්නේ. එහෙනම් සම මිල බැඳුම් කරයක් නම් අපි ගන්න තියෙන්නේ කූපන් රේට් එක. කූපන් එක සමානයි cost of debt. කූපන් එක තමයි cost of debt එකට ගන්නේ සම මිල බැඳුම් කරයක් නම්. අවමිල හෝ අධිමිල බැඳුම් කරයක් නම් අපිට භාවිතා කරන්න වෙන්නේ IRR සමීකරණ. නිදහස් කළ හැකි වර්ණයේ කොටසක් වගේම අවමිලට හෝ අධිමිලට කිසියම් බැඳුම් කරයක් ගනුදෙනු වෙනවා නම් අපිට භාවිතා කරන්න වෙන්නේ IRR සමීකරණ. ඒ තමයි cost of debt වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. බැංකු ණයක් නම් අපි කෙලිම පොලිය පිරිවැය හැටියට ගන්නවා. ණයකරයක් නිකුත් කරලා තියෙන වෙලාවක සමමිලට අලෙවි වෙනවා නම් අදාළ ණයකරේ කූපන් රේට් එක ගන්නවා පිරිවැය හැටියට. අවමිලට හෝ අධිමිලට ගණන් දෙනවා අපිට භාවිතා කරන්න වෙන්නේ IRR සමීකරණ. බලමු IRR සමීකරණය මොකක්ද කියලා පස්සේ. දැන්ට මේක ලියා ගන්න. ඊට මම විනාඩියක් විතර දෙන්නම් ලියා ගන්නකෝ. මේක ලියාගත්ත නේද මම? හරි ඊළඟට බලමු අපි දැන් රේට් එක හොයන්න කොහොමද කියලා. වරතක වගේ හොයන්නේ කොහොමද කියලා.
හිතමු කිසියම් ආයතනයක අයිතිකරුවන්ගේ ප්‍රාර්ථනය ඇවිල්ලා ඉක්විටි ගත්තොත් අයිතිකරුවන්ගේ ප්‍රාර්ථනය ඇවිල්ලා මිලියන 100යි වර්ණීය කොටස් වලින් ප්‍රාර්ථනා ගෙනලා තියෙන මිලියන 50ක් වගේම ණය ප්‍රාර්ථනය තියෙනවා මිලියන 50ක්. එහෙනම් මේ ව්‍යාපාරයේ මුළු ප්‍රාර්ථනය මිලියන 200යි. එහෙනම් weight of equity කීයද? දේසි ටගා කියනවා weight of preference shares කීයද? weight of debt කීයද? මුළු ප්‍රාර්ථනයෙන් අයිතිකරුවන් කොටස කොච්චරද? මේ ව්‍යාපාරය ගත්තා. 150යි. 150යි. හරි ලේසි නේද? මේක 150යි. මේක 125යි. මේක 125යි. මේක තමයි weight එක හොයන්නේ. මාරුරන්නේ නේද? ඒක නම් ලේසි නේද? හරි. ඊට මේ තමයි මේ සමීකරණය භාවිතා කරලා බරතගෝ ප්‍රාර්ථනා කිරුවා වෙන විදිය. අපි බලමු එහෙනම් එක්සෑම් එකේ ආපු ගණන් කීපයක් අරගෙන හදන විදිහ. ඉස්සලාම් බලමු. දෙදස් 19 සැප්තැම්බර් ප්‍රශ්නේ මෙන්න මේ ගාන මේක පොඩක් කියව ගන්න බලන්න 2019 සැප්තැම්බර් දෙදස් 19 සැප්තැම්බර් මේ ගාන ඇවිල්ලා හයි වෙනි ගාන මේ ගාන පොඩ්ඩක් කියවන්න බලන්න. KCC PSC විසින් කොටසක රුපියල් 30 බැගින් ලාභාංශ ගෙවන ලදී. 15%කින් ලාභාංශ වර්ධනය වේ අපේක්ෂා කරනු ලබන ව්‍යාපෘතියක රුපියල් මිලියන 200ක ආයෝජනය කිරීමට සලකා බලමින් සිටී. KCC PSC කොටස් වල වත්මන් වෙළඳපළ මිල 600යි කියලා දීලා තියෙනවා. වගේම කොටස් කරවන අරමුදලුත් දීලා තියෙනවා. KCC PSC රුපියල් 150ක් වටනා නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් නිකුත් කර ඇත. වර්ණීය කොටස් ලක්ෂ 5කින් මේ සමන්විත වන අතර කොටසකට වාර්ෂික ලාභාංශ රුපියල් 25කි. වර්ණීය කොටස් වල අවසන් වූ වෙළඳ මිල රුපියල් 250යි කියලා තියෙනවා. 250යි කියලා දීලා තියෙනවා. එවනම් අහන්නේ ඉස්සෙල්ලාම සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ පිරිවෙල. අපි ඉගෙන ගත්තා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ පිරිවෙල හොයන්න පුළුවන් ආකාර දෙකයි. එකක් ගෝඩන් ආකෘතිය, අනිත් එක වෙලා කැප්පෙම් ආකෘතිය. එහෙනම් මේ දීලා තියෙන තොරතුරු වලින් භාවිතා කරන්න පුළුවන් ආකෘතිය මොකක්ද? ගෝඩන් ආකෘතියද කැප්පෙම් ආකෘතිය. කැප්පෙම් ආකෘතිය වෙනවනම් අපිට දෙන්න ඕනේ රිස්ක් ෆ්‍රී රේට් එකක් දෙන්න ඕනේ, බීටා දෙන්න ඕනේ නේද? ඒකම RM දෙන්න ඕනේ. ඒක මේකේ දීලා තියෙනවා. මේක දීලා තියෙනවද ඒවා? දීලා නැහැ නේද? ඔයලා දීලා තියෙන්නේ මොනවද? අවසානට එකපු ලාභාංශ තියෙනවා. ලාභාංශ වර්ධන අනුපාතය දීලා තියෙනවා. ඔගේ වෙළඳපළ මිල දීලා තියෙනවා. එහෙමනම් භාවිතා කරන්න පුළුවන් ආකෘතිය මොකක්ද? මොකද්ද භාවිතා කරන්න පුළුවන් ආකෘතිය? ගෝඩන් ආකෘතිය තමයි භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි හදමු බලන්න. ගෝඩන් ආකෘතිය යටතේ සමීකරණ ඉස්සෙල්ලාම ලියාගමු. value of equity සමානයි D0 1 plus G බෙදීම KE minus D නේද? හරි මේ කියන්නේ D1 කියන එක නේද? D1 බෙදීම KE minus D කියන එක තමයි. අපි දීලා තියෙන තොරතුරු ගත්තොත් කොටසක වටිනාකම දීලා තියෙනවා නේද? එක් කොටසක් 600යි කියලා දීලා තියෙනවා. එහෙනම් value of equity දන්නවා 600යි කියලා. D0 දීලා තියෙනවා 30යි කියලා. වගේම ලාභාංශ වර්ධන අනුපාතිකය දීලා තියෙනවා 115යි කියලා. ඉතින් නැත්තේ KE අඩු කිරීම 0.15. ඒතර මේක සුළු කරාම එනවා cost of equity. බලන්න බලන්න. විනාඩි දෙකක් දෙන්න මේක සුළු කරන්න බලන්න. කීයද උත්තරේ? දැන් ගත්තොත් අරස්කන්තේ කරොත් 600යි KE
අඩු කිරීම 600.5 වැඩි කරොත් නොවයි සමානයි 30යි 1.5. 30යි 1.5 වැඩි වුණොත් 34.5 නේද? එහෙනම් 600යි KE අඩු කිරීම අනුව සමානයි 34.5. මනම් මේ අනුව අපිට හැවැත්තට ගෙන යන්න පුළුවන්. එහෙනම් 600යි KE සමානයි 34.5 එකතු කිරීම අනුව. 600යි KE සමානයි 124.5යි KE සමානයි 124.5 බෙදීම 600 නේද? එනවා KE සමානයි 0.20.75යි. ප්‍රතිශතයකට ගත්තොත් 20.75%. මේ උත්තරය ආවද මොකටද? මේ උත්තරය ආවද? මේ උත්තරයක් ආවද? ආවා සර්. එහෙනම් cost of equity හොයන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. මේක හදපු අය වර්ණීය කොටසක පිරිවැය හොයන්න බෑ. අපි කියන වර්ණීය කොටසක පිරිවැය හැදි ඉස්සල්ලාම බලන්න ඕනේ. මේවා නිදහස් කරන්න පුළුවන් එකක්ද නිදහස් කරන්න බැරි එකක්ද කියලා. මේ ගාන දීලා තියෙනවා මේක නිදහස් කළ හැකි එකක්. නිදහස් කළ නොහැකි කියලා නේද? නිදහස් කළ නොහැකි නම් අපිට භාවිතා කරන්න වෙන්නේ සදාකාලීන එක සමීකරණය නේද? මොන එක භාවිතා කරලා උත්තරේ හොයන්න බලන්න. එවන සදාකාලින එක වටිනාකම හැද්දී value of preference shares සමානයි එක බෙදීම ලාභාංශ බෙදීම cost of preference shares. So value of preference shares දීලා තිබ්බා වර්ණීය කොටසක වටිනාකම කියලා දීලා තිබ්බා. දීලා තිබ්බා වර්ණීය කොටසක වටිනාකම වෙලා 250 නේද? 250යි ලාභාංශ ගත්තොත් 25යි නේද? cost of preference share. cost of preference share සමානයි 225 බෙදීම sorry 25 බෙදීම 250 උත්තරේ 0.1යි තම 110. මේ උත්තරය ආවද? මේ උත්තරයක් ආවද? මේ උත්තරයක් ආවද? ආවද නැද්ද? මේ උත්තරයක් ආවද? ආවා. ඊළඟට බලමු එහෙනම් බරතබු ප්‍රාග්ධන පිරිවෙව හොයන්න. ඉති ගාන කියලා තියෙනවා එකක් පොත්තගේ සහ විලඳපළගේ යන ක්‍රමයන් භාවිතා කරමු. ඉස්සලාම බලමු පොත්තගේ භාවිතා කරලා පොත්තගේ කියලා කියන්නේ විශේෂ පත්‍රයේ දීලා තියෙන අයිතමයන් භාවිතා කරන එක. ඒතර පොත්තගයන් ගත්තොත් මේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ කොටස ගත්තොත් ඉක්විටි ප්‍රමාණය ගත්තොත් ඉක්විටි කියලා කිව්වේ සාමාන්‍ය කොටස් වල ප්‍රමාණයයි රඳවාගත් ඉපයුම් වල ප්‍රමාණය දෙකම ගත්තොත් 600ක් තියෙනවා ඉක්විටි නේද? ඩෙට් ගත්තොත්
කොටස් කරවන්නේ අර මුදල් 200ක් 500ක් තියෙනවා. ඩෙට් හැටියට තියෙන ප්‍රෙෆරන්ස් ෂෙයාර්ස් නේද? ප්‍රෙෆරන්ස් ෂෙයාර්ස් වල ප්‍රමාණය ගත්තොත් 150ක් තියෙනවා විදිහට නේද? මේ තමයි මේ ව්‍යාපාරයේ මුළු ප්‍රාග්ධනය සමන්විත වෙලා තියෙන අයිතිකරුවන්ගෙන් 600කුත් ප්‍රෙෆරන්ස් ෂෙයාර්ස් වලින් 150කුත්. එහෙනම් ඔක්කොම ප්‍රාග්ධනය තියෙන 750ක්. එහෙනම් අයිතිකරුවන් කොටස කීයද? අයිතිකරුවන් කොටස ඇවිල්ලා 750න් 600 නේද? මේ කොටස ගත්තොත් 150යි 750යි. ගන්න බාර කීයද? 600 විදිහම 850යි 150 විදිහම 850යි නේද? දැන් 180ක් මෙයාගෙන් 120ක් මෙයාගෙන් නේද? ඒ තමයි weight of equity, weight of preference shares. මේක අද වැඩි තේරෙන්නේ නැති කියලා මම හිතනවා. සිතුකි. එහෙනම් වර්තක ප්‍රාග්ධන පිළිවෙල සමාන සමීකරණ ලියමු. Cost of equity into weight of equity එකතු කිරීම cost of preference shares into weight of equity මේ අපි හදන්නේ පොත්තගේ භාවිතා කරලා පොත්තගේ කියලා කියන්නේ ශීර්ෂ පත්‍රය ඉදන් භාවිතා කරලා හදන එක. ඒතර මේක ආව 20.75ක් 100ට ඒක වැඩි කරන්න ඕනේ 0.8 cost of preference shares ආව 10ක් ඒක වැඩි කරන්න ඕනේ 0.2 මේක සුළු කරාම වෙනවා මේක සුළු කරාම වෙනවා weighted average cost of capital බලන්න කීයද එන්නේ කියලා හරි මේක සුළු කරන්නකො පොඩ්ඩක් කීයද එන්නේ උත්තරේ හට දශමහය නේද උත්තරේ? උත්තරේ 100ට 18යි 9යි. එහෙමද උත්තරයක් දෙන්නේ? 10.6ක්ද ආවේ? ඔව් සර්. ඔව්. එතකොට අපි මේ weighted average cost of capital භාවිතා කරනවා IRR හදද්දී NPV හදද්දී වට්ටම අනුපාතිකයට භාවිතා කරනවා මෙන්න මේ
අපි හොයාගත්ත බර තැබූ ප්‍රාග්ධන පිළිවෙල. ඒතර මේ අපි හදුවේ ගාන එක ක්‍රමයක් විතරයි. ඊළඟට අහනවා වෙළඳපොළගේ පදනම් කරගෙනත් හොයන්න කියලා. අපි දැන් බලමු වෙළඳපොළගේ පදනම් කරගෙන වෙන විදිහ. දැන් නීතිකරුවන්ගේ සහ ප්‍රාග්ධනයේ කොටස විතරයි වෙනස්. වෙළඳපොළ ප්‍රාග්ධනය ගත්තොත් වෙළඳපොළගේ ගත්තොත් ඉක්විටි ප්‍රාග්ධනය ගත්තොත් මේ ව්‍යාපාරයේ කොටස් මිලියනයක් නිකුත් කරලා තියෙනවා සාමාන්‍ය කොටස්. එහෙනම් කොටසක වෙළඳපොළගේ දීලා තියෙනවා අපි 600 නේද? එහෙනම් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය දිනවා රුපියල් මිලියන 600. ඊළඟ ප්‍රෙෆරන්ස් ෂෙයාර්ස් ගත්තොත් කට්ටියගේ ප්‍රමාණය වෙල 150යි. වර්ණයේ කොටස් ලක්ෂ 5ක් තියෙනවා. එක කොටසක වටිනාකම 250යි. වෙළඳපොළගේ කියලා ගන්නේ වෙළඳපොළගෙන් ගන්න ඕනේ ප්‍රාග්ධනය සහ ණය ප්‍රාග්ධනය. නම් ලක්ෂ 5 වැඩි කිරීම 250 කියන්නේ මිලියන 125යි. එහෙනම් වෙළඳපොළගෙන් ගත්තාම මුළු ප්‍රාග්ධනය තියෙනවා 725. 725න් 600ක් තමයි අයිතිකරුවන්ගේ කොටස. 725න් 125ක් තමයි ප්‍රෙෆරන්ස් ෂෙයාර්ස් ගේ කොටස. අම්පයන බල 600 බෙදීම 725 100ද so 1.75 ගමු කමන්නේ. මෙයාගේ 17.25 මුළු ප්‍රාග්ධනයෙන් 82.75ක් දාලා දෙනවා. අයිතිකරුවෝ වෙළඳපොළගෙන් ගත්තහම ණයකරුවෝගේ ප්‍රමාණය නැත්නම් ප්‍රෙෆරන්ස් ෂෙයාර්ස් කරුවන් කොටස 17.25යි. දැන් අපි දන්නවා බරතපු වගේ මොකද කරන් තියෙන්නේ? 20 වගේ 20.75 වැඩි කිරීම 0.8275 එකතු කිරීම 10 වැඩි කිරීම 0.725 මේක සුළු කරා වෙනවා. වෙළඳපොළගේ පදනම් කරගත්තොත් බරතපු ප්‍රාග්ධනය කීයද කියලා. බලන්න බලන්න. කරන උත්තරේ 18.9. සුළු කරන උත්තරේ 18.9. මම හිතනවා හදපැටි තේරෙන්නේ නැති කියලා. මොනවාරි ප්‍රශ්න තියෙනවද? වර්තක ප්‍රාග්ධන පිළිවෙල හදන විදිහ. හැමෝටම පුළුවන් නේද හදාගන්න? අමාරු නෑ නේද? ඔව් පොඩ්ඩක් කියන්නද? සර් ඒ ගාන අපෝ පොඩ්ඩක් කියලා දෙනවද? මොන ගානද? උත්තරේ දැනගන්න. වෙළඳපොළ ප්‍රාග්ධනගේ භාවිතයෙන් කරන එක පොඩ්ඩක් කියලා දෙනවද සර්? ඔව්. ඒ වෙළඳපොළගේ පදනම් කරගත්ති කොටස් වල වෙළඳපොළගෙන් තමයි භාවිත කරන්න ඕනේ. ක්‍රමයේ සමාගමේ තියෙනවා සාමාන්‍ය කොටස් මිලියනයක් නිකුත් කරලා තියෙනවා. ඒක දැක්කද? කොටස් මිලියනයක් නිකුත් කරා කියලා දැක්කද? ඔව් සර්. ඔව්. එහෙනම් කොටස් මිලියනයක් තියෙනවා. එක කොටසක වටිනාකම රුපියල් 600යි. ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. මිලියනය වැඩි කිරීම 600 නවා මිලියන 600ක්.
මම මෙතන මිලියන 600 වෙනකොට 600 දැම්මේ මේ ගාන මිලියන වලින්ම හදන්න ඕන නිසා උතර අපිට යනවා මිලියන 600. ඉතින් රුපියල් මිලියන. එනම් අයිතිකරුවන්ගේ ප්‍රාර්ථනය ගත්තොත් රුපියල් මිලියන 600ක් එනවා. ඒක පැහැදිලිද? ඒක තේරුණාද? ඔව් සර්. ඉස්සරට වර්ණීය කොටස් ගත්තොත් වර්ණීය කොටස් ලක්ෂ 5ක් තියෙනවා. වර්ණීය කොටස් ලක්ෂ 5ක් තියෙනවා. එක වටිනාකම 250යි. එහෙනම් ලක්ෂ 5 250න් වැඩි කරාම නම් මිලියන 125ක්. එහෙනම් මම බිංදු ටික අයින් කළා මිලියන 125 කියලා ලියාගත්තා. එහෙනම් වෙළඳපොළගේ ගත්තොත් මුළු ප්‍රාග්ධනයේ තියෙනවා 725ක්. මේ දෙක එකතු වෙන්නේ නේද? අයිතිකරුවන් කොටස ගත්තොත් 725න් 600ක් අයිතිකරුවන්ගේ වර්ණීය කොටස් ගත්තොත් 725න් 125ක් වර්ණීය කොටස් හිමියන්. එහෙනම් 82.75ක් තමයි සාමාන්‍ය කොටස් හිමියන්ගේ 18.25ක් තමයි වර්ණීය කොටස් හිමියන්. ඊට පස්සේ කරේ කලින් වගේම අදාළ පිරිවැය අදාළ කොටසෙන් වැඩි කරපු. දැන් පැහැදිලිද? දැන් තේරුණාද? තේරුණා සර්. මේ එක්සෑම් එකේ පොත්තගේ සහ වෙළඳපොළගේ කියලා දීලා නැත්නම් හැමතිස්සෙම හදන්න වෙළඳපොළගේ. මතක තියාගන්න පොත්තගේ සහ වෙළඳපොළගේ යන ක්‍රම දෙකම යන ක්‍රමයක් ගැන සඳහන් කළා නැත්නම් එක්සෑම් එකේ බාරතපු ප්‍රාර්ථන පිළිවෙලදී භාවිතා කරන්න වෙළඳපොළගේ. එක්සෑම් එකේ නිශ්චිතවම කියලා නැත්නම් මොකද්ද භාවිතා කරන්න කියලා භාවිතා කරන්න වෙළඳපොළගේ කියන එක. ඊළඟට අහනවා ඒ තුන්වෙනි කොටසෙන් අහන්නේ KCC PSC විසින් නිදහස් කළ හැකි වර්ණීය නිදහස් කළ හැකි ණයකර නිකුත් කරන ලද නම් ණය ප්‍රාග්ධනයේ පිරිවැය ගණනය කරන්නේ කෙසේද? ක්‍රියාවලිය සැකයෙන් පැහැදිලි කරන්න. නිදහස් කළ හැකිව නිකුත් කළ දින අපිට කරන්න තියෙන්නේ මොකක්ද? IRR සමීකරණය භාවිතා කළා තමයි මේ ගාන හදන්න ඕනේ. එච්චරයි කියන්නේ. ඒකට ඒක නිකුත් ලකුණු 5යි. ඊට ගාන ලේසියම ලකුණු 15ක් ගන්න පුළුවන් නේද? ඉතින් මේ පාඩමෙන් අය ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ අය දින 2019 මාර්තු 5 වෙනිදා. මේක පොඩ්ඩක් කියවන්න බලන්න. ඒකේ දෙවෙනි එක හදන්න. cost of equity තනියෙන් හදන්න බලන්න. දැන් අපටම පුළුවන් නේද? cost of equity තනියෙන් හදන්න බලන්න. දින තොරතුරු වලින් සුදුසු ආකෘති භාවිතා කරලා cost of equity හදන්න බලන්න විනාඩි දෙක තුනක් දෙන්න. තනියෙන් හදන්න බලන්න. වගේම cost of debt උත් තනියම හදන්න පුළුවන්. එකත් හදන්න බලන්න. cost of debt සහ cost of equity. අමාරු නෑ. තනියෙන් හදන්න බලන්න විනාඩි දෙක තුනක් දෙන්න. මේ අපි කතා කරන්නේ 2019 මාර්තු 5 වෙනිදා. 2019 මාර්තු 5 වෙනිදා. ඉක්මන හදන්න බලන්න. මොකද්ද භාවිතා කරන්න පුළුවන් ආකෘතිය? ස්කන්ධ ප්‍රාග්ධන පිරිවෙය කියන අයිතිකරුවන්ගේ පිරිවෙය මොකද්ද භාවිතා කරන්න පුළුවන් ආකෘතිය? දීලා තියෙන තොරතුරු වලට අනුව. මොකද්ද වෙල භාවිතා කරන්න පුළුවන් ආකෘතිය? මොකද්ද භාවිතා කරන්න පුළුවන් ආකෘතිය? හදලානේ ගන්න නේ හොම. මොකද්ද භාවිතා කරේද? හදලා ඉවරනත් කිට්ටුවේ තින්නේ නේද? මොකද්ද අපිට භාවිතා කරන්න පුළුවන් ආකෘතිය? අපි ඉගෙන ගත්ත ආකෘති දෙකයින් තිබ්බේ නේද? එකක් ගෝඩ්න ආකෘතිය අනිත් එක කැප්ටන්. මොකද්ද භාවිතා කරන ආකෘතිය? කැප්ටන් භාවිතා කරන දීලා නැහැ නේද? දීලා නැහැ නේද? මොකද්ද අපිට භාවිතා කරන ආකෘතිය? මොකද්ද අපිට භාවිතා කරන ආකෘතිය? මාව ඇහෙනව නේද? මාව ඇහෙනවද? මාව ඇහෙනවද? මාව ඇහෙනවද?
මම ඇහෙනව නේද? හරි කමෙන්ට් නැහැ නම් මම හදන හැටි කියන්නම්. මෙතනදී භාවිතා කරන්නේ කෝඩ් ආකෘතිය දීලා තියෙන තොරතුරු නිසා කෝඩ් ආකෘතිය තමයි value of equity සමානයි d0 g ke minus g කොටසක වටිනාකම දීලා තිනවා 36යි කියලා වර්තමාන ලාභාංශ 1.50යි කදන්න cost of equity අපි දන්නේ තමයි minus g g සමාන අපි ඉගෙන ගත්තා ROE වැඩි කිරීම ලාභාංශ රඳවා ගැනීමේ අනුපාතය කියලා. රඳවා ගැනීමේ අනුපාතය මේ ගන්නනවා ROE තියෙනවා 0.2ක් සිරිස් එකෙන් 0.2යි නේද? ලාභාංශ රඳවා ගන්නවා 60ක් තමයි ලාභාංශ ගෙවීම අනුපාතිකය. එහෙනම් 60ක් ගෙවනවා 140ක් රඳවා ගන්නවා නේද? මේ තමයි ජීවලගේ දෙක වැඩි කිරීම 0.4 0.08යි ජීවලගේ. නම් මෙතන 0.08යි 0.08 जी හොයාගත්තට මතකයි නේද? ROE වැඩි කිරීම ලාභාංශ රඳවා ගැනීම අනුපාතය. ROE දීලා තියෙනවා 120ක් කියලා. ඒ වගේම 160ක් දීලා තියෙනවා ලාභාංශ ගෙවීම අනුපාතය. එහෙනම් ඊට ටික තමයි රඳවා ගන්නවා කියන්නේ. මම මේක ආයෙත් හරස් ගුණිතය කරොත් 36යි ke අඩු කිරීම කෙලිම 36.8 වැඩි කරොත් ඒක 2.8ක් අපැත්ත ගත්තොත් 1.5 වැඩි කිරීම 1.08 නේද 2.8යට එහා පැත්තට ගෙනියන්න පුළුවන් 36යි ke සමානයි 1.6 දෙකට එකතු වෙනවා 1.8යි 8ක් 4.5යි ke සමානයි 4.5 බෙදී 36 එලා දශම 1.25යි නැත්නම් 100ට 12.5යි cost of equity වල. එහෙනම් උත්තරයක් ආවද? අකුරු පහක් මේක. මෙහෙම උත්තරයක් ආවද? හද පෙරේ තේරුණාද? හද පෙරේ තේරුණාද? තේරුණාද නැද්ද? තේරුණ නැත්නම් කියලා මම ආයෙ කියලා දෙන්නම්. තේරුණාද නැත්ද? හද පෙරේ තේරුණාද? තේරුණා සර්. හරි. එහෙනම් ඊළඟ දින ණය ප්‍රාග්ධනයේ පිරිවැය. මෙන්න ණය ප්‍රාග්ධනයේ පිරිවැය කියේ. මේක ණය ප්‍රාග්ධනයේ හැටියට මොකක්ද තියෙන්නේ? මේ ණය ප්‍රාග්ධනයේ හැටියට දීලා තියෙන්නේ බැංකු ණය විතරයි නේද? එහෙනම් මම කිව්වා ණයක් කරන් තියෙනවා නම් මොකද අපි පිරිවැය හැටියට ගන්න? cost of debt හැටියට ගන්නේ මොකක්ද? ණයක් කරන් තියෙන වෙලාවක cost of debt හැටියට ගන්නේ මොකක්ද? බැංකු ණයක් තියෙනකොට අපි කිව්වා cost of debt සමානයි පොලි අනුපාතයට. දැන් මේ cost of debt වල පොලි අනුපාතය කීයද? ඊට තියෙනවා 116ක බැංකු ණය. එහෙනම් කෙලින්ම cost of debt සමානයි 116. මොකද 116. දෙමරේස්. බැංකු ණයක් කරන් තියෙන වෙලාවක බැංකු ණය වලට ගන්න පොලිය තමයි ණය ප්‍රාග්ධනයේ පිරිවැය හැටියට ගන්න තියෙන්නේ. ඊළඟට ඉතින් weighted average cost of capital හොයන්න තියෙන්නේ. මොකද ගන්න තියෙන්නේ? මේ පිරිවැය අදාළ කොටසෙන් වැඩි කරන්න තියෙන්නේ නේද? එකක් හදන්න බලන්න.
weights එක ඉස්සලා හදාගමු. weights ගත්තොත් මම කිව්වා දීලා නැත්නම් වෙළඳපොළට භාවිතා කරන්න කියලා. සාමාන්‍ය කොටස් ගත්තොත් shares ගත්තොත් shares මේ ව්‍යාපාරයේ මිලියන 50ක් තියෙනවා. එක share එක වටිනාකම අපි හොයාගත්තා 36යි කියලා. එහෙනම් 50 වැඩි කිරීම 36 තමයි කොටස් ප්‍රාග්ධනයේ වටිනාකම. දැන් කොටස් ප්‍රාග්ධනයේ ප්‍රමාණය වෙළඳපළගේ 50 වැඩි කිරීම 36 1800ක් තියෙනවා. ලෝන් එක ගත්තොත් කිරීම එක පිරිවැදිලා තියෙනවා 400 කියලා. මේ ව්‍යාපාරයේ මුළු ප්‍රාග්ධනය 2200යි. අයිතිකාරය කොටස ඇවිල්ලා 1800ෙන් 1800ක් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය. ඒකේ 400ක් විතරයි ණයකරුවන්ගේ ප්‍රාග්ධනය. 400 වෙනුවෙන් 2200 එනවා දශම 1ක්. එනවා දශම 1.9. මේ තමයි ණය ප්‍රාග්ධනය සහ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ බර තබු වගයන් දෙක. ඒකත් මොකටම හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ දැන්. මම දැන් හදමු weighted average cost of capital. weighted average cost of capital සමානයි 12.25ක් ආවා අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය නේද? පිරිවැය එක වැඩි කිරීම 0.8ක ණය ප්‍රාග්ධනයේ පිරිවැය තිබ්බා 116ක්. වැඩි කිරීම 0.19. හැබැයි මතක තියාගන්න ණය ප්‍රාග්ධනයේ පොලී ගෙවන නිසා 1 - t කියන එක අවශ්‍ය වෙනවා. බදු අනුපාතිකය දීලා තියෙනවා 30යි කියලා 0.3. මේක සුළු කරා වෙනවා මේ ව්‍යාපාරයේ ಭಾರತ රු ප්‍රාග්ධන. හොඳට මතක තියාගන්න මේක අමතක කරන්න එපා. මේ පොලී ගෙවද්දී එක බදු වලින් අඩු කරගන්න පුළුවන් නිසා ණය ප්‍රාග්ධනයේ විතරක් 1 - t කියන එක එන්න ඕනේ. ඒක අමතනම ගන්න ඕනේ. ඒක අමතක කරන්න එපා. හරි එහෙනම් මේක සුළු කරගන්න ඕනේ හැමෝටම නේද? පෙර ඊළඟ ගානට යමු. කාලය ඉතුරු කරගන්න ඕන නිසා මොනවාරි තේරුණත් තැනක් තියෙනවද මේ ගානේ? තේරුණත් තැනක් තියෙනවද? හරි. මෙතන තේරෙන්නේ නැති කියලා ඊළඟ ආය ගානක් තියෙන 2018 සැප්තැම්බර් මේකට කලින් 2018 මාර්තු ගාන කරලෙමු. 2018 මාර්තු 5 වෙනි ගාන. පළවෙනි ප්‍රශ්නේ අහනවා සමාගමකට සාමාන්‍ය කොටස් වෙනුවට වර්ණීය කොටස් නිකුත් කිරීමේ වාසි මොනවද? මොනවද තියෙන වාසි? මේ ප්‍රශ්නයක් අහුවා. මොකක්ද දෙන උත්තරය? සාමාන්‍ය කොටස් වලට සාපේක්ෂව වර්ණීය කොටස් නිකුත් කරොත් තියෙන වාසි මොනවද? මේ අපි කතා කරන්නේ 2018 මාර්තු 5 වෙනි ප්‍රශ්න. උතර වර්ණීය කොටස් නිකුත් කිරීමේ වාසි තමයි නිදහස් කළ හැකි වර්ණීය කොටස් නිකුත් කරොත් කල්පිරන දවසට කලින් ගෙවර නිදහස් කරන්න පුළුවන්. ඒ වගේම අසමුච්චිත වර්ණීය කොටස් ගත්තොත් නිග ලාභාංශ ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. අනිත් එක තමයි වර්ණීය කොටස් වල නිශ්චිත ලාභාංශයක් ගෙවන්නේ. ඒ නිසා ලාභය වැඩි වුණා කියලා ගෙවන ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ සාමාන්‍ය කොටස් වගේ. ඊළඟට ගත්තොත් ප්‍රධාන වශයෙන් ගත්තොත් ඔය තුන තමයි තියෙන ප්‍රධාන වාසි තුන. එකක් තමයි ගෙවා නිදහස් කළ හැකි වර්ණීය කොටස් නිකුත් කරොත් අපිට සල්ලි තියෙන වෙලාවට ගෙවර නිදහස් කරන්න පුළුවන්. අනිත් එක තමයි අසමුච්චිත වර්ණීය කොටස් නිකුත් කරොත් හිඟ ලාභාංශ ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට වර්ණීය කොටස් වල නිශ්චිත ලාභාංශයක් ගෙවන නිසා ව්‍යාපාරයේ ලාභ වැඩි වුණා කියලා වැඩිපුර ලාභාංශ ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ තමයි සාමාන්‍ය කොටස් වෙනුවට වර්ණීය කොටස් නිකුත් කිරීමේ වාසි. ඊට අමතරව කියන්න පුළුවන් වර්ණීය කොටස් නිකුත් කරොත් මේගොල්ලන්ට ඡන්ද බලය නැති නිසා ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම වර්ණීය කොටස් නිකුත් කරාම දැන් ඉන්න අයිතිකරුවන්ගේ අයිතිය වෙනස් වෙන්නේ නැහැ. ඒතර වගේ වාසි ලියන්න පුළුවන් වෙන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත්. ඊළඟ එක දෙවෙනි කොටසෙන් ගන්නවා NBT PLC එක් ප්‍රාග්ධන මූලාශ්‍රයන්ගේ ප්‍රාග්ධන පිරිවැය ගණනය කරන්න කියලා.
මේක පළවෙනි එක හදන්න බලන අයිතිකරුවන්ගේ ප්‍රාර්ථනාවේ පිරිවැය හොයන්න බලන්න. දැන් හැමෝටම පුළුවන් වෙන්න ඕනේ. දැන් ගණන් කීපයක් හදුවා නේද? කරන් බලන්න මොකද උත්තරේ කියන්නේ. මම විනාඩි 2ක් දෙන්නම් තනියෙන් හදන්න බලන්න. විනාඩි 2ක් දෙන්න හදන්න බලන්න. අයිතිකරුවන්ගේ ප්‍රාර්ථනා පිරිවැය කියලා කිව්වා. සාමාන්‍ය කොටස් වල උත්තරේ හොයපේ වර්ණීය කොටස් වලට හොයන්න බෑ. ඒකත් අර කලින් හද විදිහෙම තමයි. එහෙනම් මොකද්ද භාවිතා කරන ආකෘති? මේ දිලා දින තොරතුරු වලට අනුව. අපිට භාවිතා කරන්න පුළුවන් ආකෘතිය මොකක්ද? කැප්ටන් භාවිතා කරන්න පුළුවන්ද? කැප්ටන් භාවිතා කරන්න පුළුවන් බෑ. බෑ නේද? බලමු නම් කෝඩ් ආකෘති තමයි මෙතන භාවිතා කරන්න වෙන්නේ. Kevilla ඉතින් තොරතුරු තමයි අපි ආය සමීකරණ ලියාගමු. මෙතන මේකේ ගාඩ් දුරන් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම සමීකරණ ලියා ගන්න. value of equity සමානයි d0 plus p k minus d නේද? එහෙනම් දීලා තියෙනවා සාමාන්‍ය කොටසක වටිනාකම 40 නේද? 40 සමානයි D0 වර්තමාන රුපියල් 2 ලාභාංශ ඇතිවල තියෙනවා. ඒ වගේම ලාභාංශ වර්ධන අනුපාතික දීලා තියෙන 8යි කියලා. ඒ වලේ සිංහ කෙලිම දීලා තියෙනවා. KE - 8යි. නාත් හරස් කරන කරොත් 40යි KE ඍණ 40.8න් වැඩි වුණොත් දෙකයි 1.8න් වැඩි වුණොත් 2.1යි නම් 40යි KE සමානයි 32කට අරක එකතු වෙන්න ඕනේ 34.16යි KE සමානයි 34.16 බෙදීම 40 තේරිලා දශම 8.4යි
මේ උත්තරයක් දැන් මට උපකාරයක් වෙන්න බෑ. ඔය සුළු කරද්දි මට වැරදුනාද කොහෙද? ඔය මට සුළු කරද්දි වැරදුනා නේද? සර් 40.8න් වැඩි කරාම එතන කොටක් වැරදි නේද? එතන කීයද? එළිය 0.8න් වැඩි වෙනවම 32 නෙවෙයි. ඉතරේ 3.2 නේද? ඔව් සර්. 3.2. 3.2කට එකතු කරන්න ඕනේ 2.1ක්. නිසා තමයි මේ ස්ටෙප්ස් වලින් හදන්න. ඒතර උත්තරේ කොහෙන් හරි වැරදුනත් අඩු ගානේ ස්ටෙප්ස් වලට හරි ලකුණු ටික හම්බ වෙනවා. නම් 5.36 බෙදීම 7 13.4යි. 13.4. මම හිතනවා මට මේක උත්තරේ එන්නේ නැති කියලා. cost of equity හොයාගත්තා. ඊළඟ පියවර තමයි වර්ණීය කොටස් වල පිළිවෙල හොයන එක. ඒ වර්ණීය කොටස් වලත් අපිට මෙතනදී දෙවෙනියන් තොරතුරු වලට අනුව පේනවා නිදහස් කර නොහැකි වර්ණීය කොටසක් කියලා. එහෙමනම් හරි හදාන ලේසි නිදහස් කර නොහැකි නම් අපි දන්න හදන ක්‍රමය නිදහස් කර නොහැකි නම් value of preference සමානයි dividend value of preference සමානයි value of preference shares සමානයි dividend බෙදීම cost of preference shares value of preference shares කියලා තියෙනවා 30යි කියලා ලාභාංශ දීලා තියෙන 3.6යි කියලා cost of preference shares අපි හරස් විදිහට කරොත් cost of preference shares සමානයි 3.6ට බෙදීම 30 terreno දශම 1.2යි නැත්නම් 112යි උත්තර. මේ උත්තරේ කවද? පොඩ්ඩක් බලන්න මම සුළු කරලා වරදින්න පුළුවන් මන්නේ නේද? ඉස්සලාගේ. හරි. දැන් තව එකක් තියෙනවා මේක නේද? සාමාන්‍ය කොටස් තිබ්බා, වර්ණීය කොටස් තිබ්බා, ඊළඟට තියෙනවා නායක. නායකරත් අරගෙන ඉන්නේ. නායකර බද්දී අපි බලන්න කිව්වා ඉස්සල්ලාම මේක දැන් වෙළඳපොලේ ගණන්දුන වෙන්නේ සම මිලටද අධි මිලටද අව මිලටද කියලා. මේකේ ගානේ කියනවා නායකර වෙළඳපොලේ ගණන්දුන වෙන්නේ සම මිලට කියලා. එවනම් සම මිලට නම් හරිම ලේසියි මොකද කරන්න තියෙන්නේ? සම මිලට අල වෙනවා නම් නායකරයා මොකද අපි කරන්නේ? නායකර සම මිලට අල වෙනවා නම් කූපන් රේට් එක සමානයි cost of debentures වලට ගන්න පුළුවන් නේද නායකර කියන debentures නේ. එහෙනම් මේකේ කූපන් රේට් එක දෙලා තියෙනවා 12ක් කියලා. එහෙනම් cost of debentures ඇවිල්ලා 12යි. ඇයි නේද උත්තරේ? ගත්ත හැටි ඉස්සලාම බලන්න ඕන නායකරයක් නම් මේක සම මිලටද අධි මිලටද ආ මිලටද තියෙන්නේ කියලා. සම මිල නම් හරිම ලේසි මොකද කරන් තියෙන්නේ? කූපන් රේට් එක ගත්තොත් ඒක තමයි ඒකේ පිරිවැය වෙන්නේ. මෙතරින් එහාට ගාන හදන්න පුළුවන් හැමෝටම නේද? ඊළඟ weights එක හොයාගෙන weighted average cost of capital වෙන එක හැමෝටම කරන්න පුළුවන්. ඒක හදන්න අපි බලමු. ඊට චුට්ටක් අමාරු ගානක්. මේක තමයි එක්සෑම් එකේ ඇවිල්ලා තියෙන අමාරුම ගාන. මේක ඇවිල්ලා තියෙන්නේ
2018 සැප්තැම්බර් 5 වෙනි ගාන. මේක පොඩ්ඩක් කියවන්න බෑ. මේ තමයි දෙක කල් උල තියෙන අමාරුම ගාන. විනාඩියක් දෙන්න ගාන පොඩ්ඩක් කියවන්න බලන්න. මේකේ හැබැයි කොටස් ප්‍රාග්ධනයේ පිළිවෙලන එකේ කෙලින්ම දීලා තිනවා කැප්ටන් ආකෘතිය භාවිතා කරන්න කියලා. මොකද්ද මේ කැප්ටන් ආකෘතිය කියලා කිව්වේ? හිස්ටරි රේට් එක ධන බීටා rm minus rf නේද? බලන්න මේ තොරතුරු දීලා තිනවද කියලා. බීටා දීලා තිනවා එහෙනම් බීටා දීලා තිනවා භාණ්ඩාකාර බිල්පත් දීලා තිනවා භාණ්ඩාකාර බිල්පත් කියන්නේ මොනවද? භාණ්ඩාකාර බිල්පත් කියන්නේ හිස්ටරි රේට් එක. ඒ රිස්ට්‍රි රේට් එක කියලා කියන භාණ්ඩාකාර බිල්පත් වලට ඒකේ නැවත නොගැයීමේ අවදානමක් නැහැ. අයියේ ආණ්ඩුවට පුළුවන් වුණා අලුතෙන් සල්ලි අච්චු ගහලා හරි මේ බැංකු වලට සල්ලි ගෙවන්න නේද? ඒ නිසා ඒකට අපි කියනවා නැවත නොගැයීමේ අවදානමක් නැහැ කියලා. ඒ නිසා අපි ඒක කරනවා රිස්ට්‍රි රේට් එක හැටියට. බලමු තොරතුරු ලියා ගන්න. ඉතින් තොරතුරු ඉස්සලාම කැප්පෙම් සමීකරණ ලියන්න. කැප්ටන් සමීකරණය සමානයි rf ධන බීටා rm minus rf නේද? rf දීලා තිබ්බ රිස්ට්‍රි රේට් එක ප්‍රෙසිඩෙන්ට් රේට් එකේ රිස්ට්‍රි රේට් එක 190යි බීටා දීලා දෙනවා 1.25යි කියලා. වෙළඳපොලේ ප්‍රතිලාභය දීලා තියෙනවා 116ක් කියලා නේද? හරිම ලේසි. 16 අඩු කිරීම නම. ප්‍රචෝද ලකුණත් එක්කම ගත්තේ මොනවා 16 9ක් ගියාම 7යි 16 9ක් ගියාම 7යි 7.25න් වැඩි වුණොත් නැදකින Até décimo de cada value not. Até décimo até bahai até décimo até par nawe එකතු වුණොත් එතන උත්තර එනවා. කොටස් වල පිළිවෙල 17.7යි. ඒක අත්‍යරි පැහැදිලි නේද? ඒතර ගාන දුන්නාම බලන්න ඕනේ අපි භාවිතා කරන්නේ කැප්ටන්ද ගෝඩන්ද කියලා. සෝ දෙකෙන් ගත්තම එක්සෑම් එකට එන්නේ. සෝ පරිස්සමෙන් තෝරගෙන හදන්න ඕනේ. ඊළඟට කියනවා cost of debt හොයන්නේ කියලා. නැත්නම් ණය ප්‍රාග්ධනයේ පිළිවෙල හොයන්නේ කියලා. ඒතර මේ ව්‍යාපාරේ ණය ප්‍රාග්ධනයේ හැටියට තියෙන්නේ ණයකරයක් තියෙනවා. ණයකරයේ වටිනාකම රුපියල් 101යි. ඒගොල්ලෝ කියන මේ ණයකර අවුරුදු දෙකකින් කල් පිරෙනවා කියලා. මොනදාගේ 100කට කල් පිරෙනවා කියලා කියනවා අවුරුදු දෙකකින්. ඒ වගේම කියනවා මේ ණයකර වල සලාක අනුපාතිකයේ 12යි කියලා දීලා තියෙනවා. කූපන් රේට් එක 12යි කියලා දීලා තියෙනවා. වගේම වර්තමාන වෙළඳපොළ මිලත් මේ ණයකර එක 101යි කියලා දීලා තියෙනවා. වගේම ටැක්ස් රේට් එක දීලා තියෙනවා. එවනම් මේ බැඳුම් කරේ අවු මිලටද අධි මිලටද සම් මිලටද අලෙවින් වෙළඳපොළ මිල 101යි මුහුණතගේ 100යි. එවනම් මේ බැඳුම් කරේ අවු මිලටද අධි මිලටද සම් මිලටද ගණන් මොන මිලටද අලෙවින් මොන මිලටද අලෙවින් සම් මිලටද අධි මිලටද අවු මිලටද වැඩිලා තියෙන තොරතුරු වලින් අලේ වෙන්නේ මොන මිල ගණන් වලට කටරි කියන්න පුළුවන් මොන මිල ගණන් වලට අලේ වෙන්නේ මේ වෙළඳපොලේ මිල 101යි මුහුණතගේ 100යි එහෙමනම් වෙළඳපොලේ යගේ මුහුණතගේට සමානද වෙළඳපොල මිල මුහුණතගේට සමාන වුණත් අපි ඒවට කිව්වා සම මිල කියලා සම මිලට අලේ වෙනවා නම් අපිට හරියම ලේසි මොකද කරන් තියෙන්නේ කූපන් රේට් එක ගත්තා ඒක තමයි පිරිවෙන් හැටියට ගන්න වෙන්නේ. නමුත් මේක 101කට අලේ වෙනවා කියන්නේ මේක අලේ වෙන්නේ
අධි මිලට නේද? අධි මිලට ඇලේ වෙනවා නම් අපිට භාවිතා කරන්න වෙන්නේ IRR සමීකරණය. මම මේ හදන විදිහ බලා ගන්න. එක්සෑම් එකට આવොත් මෙන්න මේ විදිහට තමයි හදන්නේ. ටිකක් වෙලා යනවා. ක්‍රමයාගේ වෙලාවට ගාන දුන්නොත් මේ බැඳුම් කරේ වටිනාකම මිල ගණන් දෙකක් යටතේ හොයා ගන්න ඕනේ. නමුත් අපි දන්නවා ඕනම බැඳුම් කරේක සලාක අනුපාතිකය නැත්නම් කූපන් රේට් එක වෙළඳපොලේ පොලියට සමාන වුණොත් අපි දන්නවා අදාළ බැඳුම් කරේ වටිනාකම මොන තගයට සමාන වෙනවා කියලා නේද? එහෙනම් අපි දන්නවා මේ බැඳුම් කරේ වටිනාකම ගත්තොත් වැලියු එක 100ක් වෙද්දී මේකේ ඉන්ට්‍රස්ට් රේට් එක නැත්තම් කොස්ට් එක ගත්තොත් cost of debt ගත්තොත් එතෙන්දී මේකේ සලාකේ 12යි නේද? එහෙනම් cost of debt 12යි. දැන් බෙදුම් කරේ වටිනාකම 100 වුණොත් cost of debt 12යි කියලා අපි දන්නවා. නමුත් අපි දන්නේ නැත්නම් මේක 101ක් වුණොත් කීයද කියන එක තමයි දැන් අපි හොයන්නේ නේද? ඒ නිසා අපි කරන්න ඕනේ ඉස්සලාම් පොලි අනුපාතික දෙකක් යටතේ වටිනාකම් දෙකක් හොයා ගන්න ඕනේ. නමුත් අපි දැන්ටමත් එකක් දන්නවා. අපි තව එකයි හොයා ගන්න ඕනේ. අපි එනම් බලමු වෙළඳපොලේ පොලි අනුපාතිකයේ 10%ක් වුණොත් මේකේ වටිනාකම කීයද කියලා. අපි ඉගෙන ගත්ත බැඳුම් කරේක වටිනාකම වෙන විදිහ. කොහොමද වටිනාකම හෙව්වේ? අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගය වෙන එක තමයි වටිනාකම හෙව්වේ නේද? එහෙනම් අපි බලමු අනාගත මුදල් ප්‍රවාහයන් ලියලා අපි ඉගෙන ගත්ත මේ විදිහට කාල රේඛාවක් සටහන් කරගන්න ඕනේ. කූපන් තියෙනවා. කූපන් ගත්තොත් 12යි. කෙනෙක් අවුරුද්දක 12යි. ඊළඟ අවුරුද්දේ 12ක් හම් වෙනවා. අවුරුදු දෙකකින් කල්පිරන එක අපි අවුරුදු දෙකක් ගත්තේ. කල්පිරන දවසේදී මූලික වටිනාකම හම්බ වෙනවා. මේ තමයි මේ බැඳුම් කරේ තියෙන මුදල් ප්‍රවාහය 112. එහෙනම් දැන් මේවා 10 බැගින් වට්ටම් කරන්න ඕනේ නේද? ඉගෙන ගත්තා මේවා. 12 බෙදීම 1.1 112 බෙදීම 1.1 වර්ග. හොයන්න බලන්නත් කීයද මේක? 12 1.1 බෙදුවොත් දෙනවා 10.91ක් 112 1.1 වර්ගයෙන් බෙදුවොත් ඔය තරම් වැඩ කරනවා. වැඩ කරනවා තමයි. හරි. එහෙනම් 112 1.1 වර්ගයෙන් බෙදන්න ඕනේ. ඒවා 92.5ක් මේක එකතුව 103.4යි කතා. එහෙනම් අපි හොයාගත්තා 10 දිවේ වටිනාකම 103.4යි කියලා. මෙතන නෑ ගාන හද පරි පැහැදිලිද? තේරුණාද නැද්ද? ඔයා කැමති ගානක් විතර ආදර්ශ කරන්න බුණා. මම මේ 10 ගත්තේ. මම පාට 15 ගන්න පුළුවන් 20 ගන්න පුළුවන් ඕනම එකක් ගන්න පුළුවන්. මම මේ 10 නිකන් ගත්තේ. ඔයා කැමති පොලි අනුපාතිකයක් යටතේ බැඳුම් කරේ වටිනාකම හොයා ගන්න ඕනේ. මම අපි ගත්තේ 10. ඒතර 10 යටතේ ගත්තොත් උත්තරේ එනවා 103.47. මේක පැහැදිලිද? මෙතන නිකන් හදපෙටි පැහැදිලිද? තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එහෙනම් මොකද උනේ අතට? 100 දී වටිනාකම 100 දී පොලි අනුපාතිකයේ 12යි. පොලි අනුපාතිකයේ 10 දක්වා අඩු වෙද්දී වටිනාකම වැඩි වුණා 103.47ක් දක්වා. මේක පැහැදිලිද? ඒ කියන්නේ පොලි අනුපාතික 2කින් වෙනස් වෙනකොට වටිනාකම වෙනස් වුණා 3.47කින්. මේක පැහැදිලිද? මේක පැහැදිලි නේද? කියන්නේ වටිනාකම්
3.47කින් වෙනස් කරන්න පොලි අනුපාතික 102කින් වෙනස් කරන්න ඕනේ. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් නේද? වටිනාකම් එකකින් වෙනස් කරගන්න පොලි අනුපාතික කොච්චරකින් වෙනස් කරන්න ඕනද කියලා. අපි හොයාගත්තේ මොකද්ද? වටිනාකම් 3.47කින් වෙනස් කරන්න පොලි අනුපාතික 102කින් වෙනස් කරන්න ඕනේ කියලා. එහෙනම් වටිනාකම් එකකින් වෙනස් කරන්න බලන්න මොකද කරන්නේ? 102 බෙදන්න ඕනේ 3.47. කියන උත්තරේ. කරේනවා 0.5 එවනම් මොකද කියන්නේ වටිනාකම් එකකින් වෙනස් කරන්න පොලි අනුපාතික 0.58කින් වෙනස් කරන්න ඕනේ. අත්තන ඔය වටිනාකම් කීයකින් වෙනස් කරගන්න ඕනේ? 100 ඉඳලා 100කට ගේන්න ඕනේ නේද? ඒ බැඳුම් කරේ දැන් වටිනාකම 101යිනේ. එවනම් වටිනාකම එකකින් වෙනස් කරන්න මොකද කරන්නේ? පොලි අනුපාතික 12 ඉඳලා මෙච්චරකින් අඩු කරන්න ඕනේ. 12 මේ ගාන අඩු කරොත් දැන් අඩු කරන්න ඕනේ 0.5යි. ඇත්තට එනවා 11.472. මේ තමයි ඇත්තටම cost of debt වල පිළිවෙල. ඒ වටිනාකම 100කේදී cost of debt හොයාගත්තා අපි දැන් 11.422 කියලා. හද බෙර පැහැදිලිද? මේ පියවර ඔස්සේ හදන්න. ඒතර ඔයගටත් මේ ගාන මේ විදිහටම හදන්න පුළුවන්. ඉස්සලාම මොකද කරන්න ඕනේ? පොලි අනුපාතික වටිනාකම් පොලි අනුපාතික දෙකක් යටතේ වටිනාකම් දෙකක් හොයා ගන්න ඕනේ. එතෙන්දී අපි දන්නවා ඕනෑම බැඳුම් කර එක පොලි අනුපාතිකය සලාක අනුපාතය සමාන නම් අදාළ බැඳුම් කරේ වටිනාකම් මොහොතකට සමාන වෙනවා කියලා නිසා අපි දන්නවා 112 දී වටිනාකම 100යි. ඊළඟට අපි 110 ආදේශ කරලා වටිනාකම හොයාගත්තා. 110 දී වටිනාකම 103.47ක්. ඒ කියන්නේ පොලි අනුපාතික 102කින් අඩුවේදී වටිනාකම් 3.47කින් ඉහළ ගිහිලා තියෙනවා. නැතිදීන් කිව්වොත් වටිනාකම් 3.47කින් වෙනස් කරන්න පොලි අනුපාතික 102කින් වෙනස් කරන්න ඕනේ. ඊළඟට හොයාගත්තා වටිනාකම් එකකින් වෙනස් කරන්න පොලි අනුපාතික කොච්චරකින් වෙනස් කරන්න ඕනද කියලා. ඒකට ආව 0.58යි කියලා. ඇත්තටම අපිට ඕනේ වටිනාකම් 100 ඉඳලා 101 දක්වා වෙනස් කරන්න. ඒ කියන්නේ එකකින් වෙනස් කරන්න. මොකද ගන්න පොලි අනුපාතික 12 ඉඳලා මේ ප්‍රමාණය අඩු කරාම වෙනවා 1.42. මේක තමයි cost of debt එක. මේක තමයි මේ IRR ක්‍රමය කියලා අපි හදන්න ඕනේ. පැහැදිලිද? මේක චුට්ටක් අමාරුයි. අනිත් ගණන් වලට සාපේක්ෂව. ක්‍රමය දන්නවනේ හැබැයි හදන්න පුළුවන් නේද? තේරුණාද? තේරුණාද? තේරුණා නේද? මෙතන හැමෝටම තේරෙන්නේ නැති කියලා කටින නේද? තේරුණාද නැද්ද හද බැටි? තේරුණාද නැද්ද? මේ ගාන ප්‍රැක්ටිස් කරන්න. මේක තමයි එන්න පුළුවන් අමාරුම ගාන. මේ වගේ ගානක් ආයෙ එන්න පුළුවන් නේද? පොඩ්ඩක් බලා ගන්න. ඉතින් දැන් අපි දන්නා පිරිවැය ටික ඊපස්සේ cost of capital හැමෝටම හදන්න පුළුවන් නේද? weighted average cost of capital. ඒතර මේ තමයි මේ පාඩමෙන් මේ කොටසෙන් ඇවිල්ලා තිබ්බ ප්‍රශ්න ටික අපි cost of capital හදමු බලන්න. දැන් හොයාගත්ත ටික ලියාගමු ඉස්සෙල්ලා. හොයාගත්තා. cost of debt හොයාගත්තා 11.42යි. cost of equity හොයාගත්තා කැප්ටන් සමීකරණය කියලා 17.45 නේද? 17.45යි. මේ දෙක විතරයි මේකේ තියෙන්නේ. එවනම් මෙන්න වේට්ස් හොයා ගන්න ඕනේ. ඉක්විටි දිනා මේ ව්‍යාපාරේ මිලියන 10ක් නිකුත් කරලා තියෙනවා. ඒක කොටසක වටිනාකම ඇවිල්ලා 18යි නේද? අපි වෙළඳ පොලකයට ගත්තොත් ඒ කොටසක වටිනාකම දීලා තිනවා. එවනම් මිලියන 18යි ණය ප්‍රාග්ධනයේ පිරිවැය. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ ප්‍රමාණය වෙලා මිලියන 18යි. ණයකරුවන්ගේ ගත්තොත් 2 million debentures at 101යි. නම් දෙක වැඩි කිරීම 101 මේක 180යි නේ.
මෙතන 180යි 10යි 18 කියන 180යි මෙතන 202යි. එහෙනම් මේ තමයි මේ ව්‍යාපාරයේ මුළු ප්‍රාග්ධනය 2යි 382යි. එහෙනම් 180න් 382ක් මෙයාගේ 202න් 382න් 202ක් මෙයාගේ. මේ තමයි weights ටික. එහෙනම් දැන් අපිට හොයාගන්න පුළුවන් 180 382න් බෙදුවොත් තේරෙනවා 0.47ක් එන 0.53. එහෙනම් weighted average cost of capital හොයන්නේ 11.4යි ස්ටොක් ඉක්විටි අපි ඉස්සෙල්ලා ගමු 17.75 17.75 100ට වැඩි කිරීම 0.47 ගන්න 11.4යි දෙක 100ට වැඩි කිරීම 0.53 වැඩි කිරීම 1 - t මේක අමතක කරන්න එපා. ණය ප්‍රාග්ධනයේදී 1 - t කියන එක අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. බදු අනුපාතිකයේ 0.25යි 17.75 0.4 යටින් වැඩි කරොත් එනවා 8.34ක් 100ට 11.4යි දෙක වැඩි කිරීම 0.53 වැඩි කිරීම 0.75 එනවා 4.54 මේ දෙක එකතු කරගත්තොත් තේරෙනවා 12.8යි මේ තමයි බරතරු ප්‍රාග්ධන පිළිවෙල. මෙතන හැමෝටම දැන් පුළුවන් කියලා මේ වගේ ගානක් හදන්න නේද? පුළුවන් නේද? තේරුණාද? මේ හදපු ගණන් ටික ප්‍රැක්ටිස් කරන්න මට හිතෙනවා ඔහුට මේසර එක්සෑම් එකේ මේ වගේ ගානක් එන්න ඕනේ. පරදබු ප්‍රාග්ධන පිළිවෙල හොයන්න. දැන් ගණන් 4ක් හදුවා නේද? එක්සෑම් එකේ මෙච්චර ඇවිල්ලා තියෙන්නේ. ඔය වගේ ගානක් තමයි මේසර ආයි එන්න පුළුවන්. ඒ නිසා හොඳට බලන්න. මොනවායි ප්‍රශ්න තියෙනවද? හරි. ප්‍රශ්න නැත්නම් අපි අදට පන්තියේ මෙතනින් නවත්තමු. ඊළඟ දවසේ ඇත්තටම අපිට මේ ඔක්කොම ඉගෙනගෙන අවසන් කරන්න පුළුවන්. ඔක්කොම හෑන්ඩ් ටික. මෙතෙක් කල් දීපු හෑන්ඩ් වලින් කරපු නැතිව මොනවද තියෙන්නේ? මෙතෙක් කල් දීපු හෑන්ඩ් වලින් කරපු නැතිව මොනවද තියෙන්නේ? කාටද කියන්න පුළුවන්? මෙතෙක් කල් දීපු හෑන්ඩ් වලින් කරපු නැතිව මොනවද? හරි. මම හිතන්නේ අපි කරේ නෑ. අවදානම්ට ලක් වගේ නේද? ඒක කරමු ඊළඟ සතියේ. ඒක කරාම අපිට මම හිතන අපේ සිලබස් එක අවසන් කෙනගෙන එවනත් අපි තව දවස් දෙකක් විතර පාස් පේපර්ස් ආයෙ ටිකක් ඩිස්කස් කරමු. එහෙනම් අදට අපි පන්තියේ මෙතනින් නවත්තමු. මොනවායි ප්‍රශ්න නැත්තම්. හරි. නිශ්ශබ්දතාවයෙන් පේන ප්‍රශ්න නැහැ කියන එක නේද? අපි අදට මෙතනින් පන්තිය නවත්තමු. එහෙනම් thanks. ඊළඟ දවසේ කතා කරමු.